මෙම කතන ග්‍රන්ථය අහන පොත් ස්වේච්ඡා සමූහය විසින් දෘශ්‍යාබාධිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් කර්තෘවරුන්ගේ අනුමැතිය මත ලබා දෙන තිළිණයකි. අහන පොත් සමූහයේ හා කර්තෘ හෝ ප්‍රකාශකගේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම හඬපට පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වාණිජ අරමුණු සඳහා යොදා ගැනීම හෝ පිටපත් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. සඳපතීට සඳ විමනක්. කර්තෘ ප්‍රේමසිරි කාර්යවසම්. ප්‍රථම මුද්‍රණය 1999. තෙවන කෙටි කතාව ගම් වතුරේ. පෙර දින උදෑසන සිට ඇදහැරෙන වැස්ස තවමත් අඩුවක් නැත. පිටින් විට ඇතිවන තියුණු විදුලි සමග පුපුරන හෙන හඬ බියකරුය. වැස්සේ ഘോഷාව මහා ආందోලනාවක් ලෙසින් වඩ තීව්‍ර වන්නේ ගස්වැල් ඒ මෙය තඹරවමින් හමන සැඩසුළඟ හා පැටලෙමිනි. ඒකාකාර ඝන කළු වලා පටලයකින් මුළු අහස් තලයම වැසී ඇත. පුරා දෙදිනක් හිරු රැස් දෝතක් නොදුටු පරිසරය පාළු මූසල වැහි අඳුර විසින් ගිලගෙන ඇත. දවල් කෑමෙන් පසු වැහි සීතලේ ගුල වී කම්මැලිකමට ඇඳෙහි වැතිරී සිටි කුසලාවතී පොරවාගෙන සිටි චීත්තය හිසේ සිට දමාගෙන නැගී සිටියාය. දි รา පත් වහලේ සිදුරු අතරින් වඩෙන වැහිදිය එකතු වීමට තැනින් තැන තබා ඇති හැලිවලන් කීපය පිරී ඇති සැටිදුටු ඇය ඒවා එකින් එකගෙන ජනෙල් කවුළුවෙන් මිදුලට හලා පෙරසීම තැබුවාය. භාජනවලට වැසිදිය බිඳ වැටෙන හඬට ස්වල්ප වේලාවක් කන් යොමා සිටි කුසලාවතී නැවත ඇඳ කොනෙහි වාඩි වූවාය. බදාම ගැලවුණු වරිච්චි විත්තිය දෙසට හැරි ඇගේ සැමියා වූ බණ්ඩාර සුවසේ නිදා සිටි. ඔහු දෙස ගෙලහරවා බැලූ ඇය සීතලී විසිය නොහැකි වාක් මෙන් චීත්තය පොරවාගෙන තව තවත් ගුලි ගැසුණාය. තුරුණු වීහි පසුවන කුසලාවතී තලෙලු සිහින් සිරුරක් ඇති තරමක හැඩකාරියකි. ඇය බණ්ඩාර සමග විවාහ වී කැලණික ගසබඩ පිහිටි ඔහුගේ පුංචි නිවසට පැමිණ 6-7 මාසයකට වඩා නැත. නාගරික පරිසරයේ දුප්පත් පවුලක හැදී වැඩුණ කුසලාවතී සාමාන්‍ය උගත්කමක් ඇති සංවරශීලී එකෙකු වූ බැවින් කැලණි මිටියාවතේ මේ නිහඬකම් බද පරිසරයට ක්‍රමයෙන් හුරු වීමට උත්සාහ දරුවාය. බණ්ඩාර ස්ථිර රැකියාවක් කළ අයෙකු නොවේ. කැලණි ගඟේ වැලිගොඩ දැමීමෙන් හෝ දැව කඳන් පහුරු බැඳ ලී මෝල් වෙත ගෙන යාමෙන් හෝ තොටුපොළෙහි මගින් එගොඩ මෙගොඩ කිරීමෙන් හෝ ජීවනෝපාය සලසාගත් ඔහුගේ අඩු ආදායම් තත්ත්වයට සරිලන සේ ජීවත් වීමට කුසලාවතී සමත් වූවාය. වැසි සමය ඇරඹීමත් සමග බණ්ඩාරගේ ජීවන මාර්ග හැම එකක්ම ඇහිරී ගියේය. කැලණිගම් මිටියාවතේ කුලී වැඩ කරන කොයි කවුරුත් මෙන්ම බණ්ඩාරත් ගෙදරට වී කල් මරමින් සිටියේ වැස්සට දෙස් දෙවොල් කියමිනි. අග එකකම් ඉහවහා ගිය ඔවුනට යම්තම් සහනයකට වූයේ කුසලාවතී පරම්පරා පුරුද්දට දිනපතා මිටින් මිට පුරවන මිටි සහල් කලයක් කැලණි විහාරයේ වැඳීමට ගිය දිනක ඇය විසින් ගෙනවිත් අල්මාරිය මුල්ලක තබා රුපියල 2 එකතු කරනු ලබන මැටි කැටයක් පමණි. සීතලත් තනිකමත් වඩ වඩා දැනෙන්නට වූ කල උණුවෙන් කෝපි කෝප්පයක් වක් කරගෙන බීමේ අදහසින් කුසලාවතී කුස්සියට ගියාය. නිවසේ කොට බිත්තියට අල්ලා සාදා තිබූ කුඩා කුස්සියද වැසි ජලයේ දෝරේ ගලා යාමෙන් අඩිය තැබීමට සිත් නොදෙන අයුරින් තෙත බරිත වී තිබිණි. මැටි ගසා උස්කර බැඳ තිබූ ලිප හා අවට නොතෙමී තිබුණේ ඉහළින් ඌරුම් මැස්ස නිසාය. කුසලාවතී ලිප අසල යන තබාගෙන දැවී ඉතිරි වී තිබූ දර කැවිලි කීපයක් එක්කොට ලාම්පු තෙල ස්වල්පයක් දමා ගිනි අවුලවා කියතලය තැබුවාය. ක්‍රමයෙන් ලියලා ඇවිලුණු ගිනි දළු වලට දෑත් අල්ලා උණුසුම් වෙමින් කේතලේ වතුර රත් වී නටන තුරුම ඇය ලිප අසල දැවටුණාය. සැමියාටත් තමාටත් කෝපි කෝප්ප දෙකක් සාදා මේසේ මත තැබූ කුසලාවතී අනතුරුව ඇඳ වෙත ගොස් ඔහු අවදි කළාය. දැන් හොඳටම හවස් වෙලා වැස්ස නිසා රෙදි මෝලි නලාවවත් ඇහුනේ නැහැ. මේසේ මතින්ගත් කෝපි කෝප්පය සැමියා අත තැබූ කුසලාවතී අනෙක් කෝපි කෝප්පයගෙන තොලගාමින් ඔහු අසලින්ම වාඩි වූවාය. සීතලට හොඳට නිින්ද ගියා. අද රැට මොනවද කන්න හදන්නේ? කෝපි කෝප්පේ රස බලමින් බණ්ඩාර ඇසුවේය. අර ඊයේගෙන අපි මඤ්ඤෝ කල ටිකක් තියෙන්නේ. ඒක තම්බලා කටට සැරට කොච්චි සම්බෝලයක් හදමු.
කුසලාවතී මේසේ යට වූ මඤ්ඤොක් කාල කීපේ පෙන්වමින් කීවාය. තොටුපොළ මණ්ඩිය පැත්තේ ගියා නම් මොන හරි හොයාගෙන ඉන්න තිබුණා. තොටුපොළ මණ්ඩියට යන්නේ කොහොමද? ඕවිටේ ගෙදර නානලිදත් යට වෙලා කියලා ඔස්ටින් මම කියාගෙන එන මම අහගෙන. මෙල්ල හැකට කම්සබා පාරත් යට වෙලාද දන්නේ නැහැ. මේ ඇඳත් තෙමිලා නේද? මිට්ටේ තෙමී ඇති තැනක් පෙන්වමින් ඇඳෙන් නැගිටගත් බණ්ඩාර හිස් කෝප්පය මේසේ මත තබා හිස් බැල්මෙන් අබලන් වහල දෙස බලා සිටියේය. ඇඳ නොතෙමිටියේය බලන්නකෝ ගේ පුරාම තෙමින හැටි. ගේ හැලිවලම් මදි වුණා තෙමින තැන් වලට තියන්නේ. අර එහා පැත්තේ බිත්ති ඔක්කොම දෙත් වෙලා. කුසලාවතී කීවාය. මැනේජර් උන්නහෙට කියලා මේක හෙවිල්ල ගන්න ලැබෙන්නේ නැහැ කවදාවත්. ඇගේ කතාව සැසිටි බණ්ඩාර කීවේ කනස්සල්ලෙනි. කුලිය දෙනකන් ඒ මිනිහා වහලේ රත ගහන එකක් නැහැ. දැන් කොහොමද බැරි වේවි? ගල්පෝරුනේ වැඩක් නැවතිලානේ. හිස් කෝප්ප දෙක රැගෙන කුස්සිය වෙත ගිය කුසලාවතී ඒවා සෝදා මේ සේවිත රැගෙන ඉද්දී බණ්ඩාර එලිපත්ත දෙසට පියමැන්නේය. දැන් නම් වැස්ස ටිකක් තුරල් කරා වගේ. දෙයියන්ගේ පිටින් ඔහොම තුනී වෙලා ගියොත් හොඳයි. කියමින් ආපසු පැමිණි ඔහු වැලි හිවනා තිබූ සාලුවගෙන හිස හිබඳ ගත්තේය. වැස්ස පයවුවත් තව දවස් දෙක තුනක් ගෙට වෙලා ඉන්න තමයි වෙන්නේ. නැවත ලතවිල්ලෙන් කියූ බණ්ඩාර කුසලාවතී දෙස බලා මම බස් තියන්න අයියාගේ කඩේ දිහාට ගිහින් එන්නම් කියාගෙන මෙතනට බැස්සේය. පොද වැස්සේම තමාට පිටුපායන සැමියා නොපෙනී යනතුරු එලිපත්තට වී බලා සිටි කුසලාවතී ගෙට පැදී මේසේ යට තිබූ මඤ්ඤොක් කාල කීපයකින් පොතු අරින්නට වූයේ. කළුවර වැටෙන්නට පෙර රැ කෑමට යමක් පිළියෙල කිරීමේ අදහසිනි. හෝරාවකට පමණ පසු යලිත් කඩා හැලෙන වැස්සත් සමග බණ්ඩාර ගෙට ගොඩ වූයේ එකිනෙක ගෙට ගැසූ පොල් ගෙඩි කීපයක්ද අත ඇතිව අඳුර පෙරටු කරගෙනය. හතර වටේම කොටු වෙලා බකිනි ගහ කනත්ත ළඟින් ගඟේ වතුර පිටාර දානවා වගේ. ගම් සභාපාර දනකටත් වඩා වතුර. පොල් ගෙඩි කීපේ මේසේ යටට දැමූ බණ්ඩාර කුසලාවතීට ඇසෙනසේ කීවේය. කුස්සියේ වැඩ නිමවා චිමිනි ලාම්පුව දැල්වමින් සිටි කුසලාවතී අලුත් ආරංචිය අසා කලබල වූවාය. ගම් සභාපාරයට වෙලා නඩයට හදිස්සියක් වුණොත් අපි යන්නේ කොහොමද? අනේ අපි අම්මලාගේ දිහාටවත් යමුද? දැල්ලූ චිමිනි ලාම්පුව වහා මේසේ මත තැබූ ඇය බණ්ඩාර වෙත පැමිණ බැගෑපත් වූවාය. මොකට යනවද? ඔහු පෙරලා ඇසුවේ ඇයගේ හදිසි කලබලේ දැක සිනාසෙමිනි. මෙහාටත් වතුර ගැලුවා. ඇය ඔහු අසල දැවටෙමින් ඇසෙන නොඇසෙන හැඩින් කීවාය. මෙහාට ගලන එකක් නැහැ. ඇයි ඔයා බයද? උපහාසාත්මක ස්වරෙන් ඇසූ බණ්ඩාර ඇය විසින් මේසේ මත තබන ලද ලාම්පුවේ දැල්ල මඩක් උස් කොට අසල වූ පුටුවේ ඉඳගත්තේය. කුසලාවතී බය අඩු බැල්මෙන් ඔහු දෙස බලා දෙවලමිට මේසයට ගසාගෙන නැඹුරු වී එහි දමා තිබූ ඉටි කොළය සුරතේ දබරැඟිල්ලෙන් සූරමින් කල්පනා කරන්නට වූවාය. ඇයගේ මුහුණ බියෙන් අඳුර වී ඇති සැටි ලාම්පුවලින් ඔහු දුටුවේය. ගඟ පඩිපදී හැදී වැටුණු තමාට මේ කටුක අත්දැකීම් හුරු පුරුදුවද නගරයෙහි හැදුණු ඇයට බින්නුහුරු බේකරු අත්දැකීමක් වන බව ඔහුට වැටහිණි. මේට පෙර මෙවැනි ආපදාවකට මුහුණ දී නොසිටි ඇයගේ තැතිගැන්ම සාධාරණ බව ඔහු තේරුම් ගත්තේය. ඔයා මෙහෙට ආවට පස්සේ මේ වතුරක් ගැලුවමයි නේද? ස්වල්ප වේලාවකට පසු බණ්ඩාර ඇසුවේ ඇය කතාවට ඇද ගන්න අදහසිනි. එහෙත් ඇය කතා කළේ නැත. බය වෙන්න එපා ළමයෝ. දැන් මෝය කටේ ගල කඩලා හින්දා වතුර වැඩි වෙන එකක් නැහැ. කොහොමුණත් ගඟපඩ ජීවත් වෙනකොට මේවට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. බණ්ඩාර ඇය අස්වසමින් කීවේය. ඒත් ඇය සුපුරුදු කල්පනාවෙහිම ගැලී සිටියාය. ඒ නොයිවසූ ඔහු ඇය වෙත නැඹුරු වී මට හරි බඩගිනි. මොනවද කන්න හැදුවේ? ඉක්මනට බෙදලා ගත්තනම්? ඇයගේ තැතිගැන්ම මගහරවන අදහසින් ඉල්ලා සිටියේය. එදා රෑ කොච්චි සම්බෝලත් සමග උණු උණුවේ මඤ්ඤොක්ක කෑතරුණ අඹු සැමිවල බොහෝ වේලාවක් කතා බහ කරමින් නොනිදා ගත කළහ. මේ කතා බහේදී බණ්ඩාර ගම් වතුර ගැලූ කාලවලදී
තමා මුහුණ පෑ විවිධ අත්දැකීම් කුසලාවතීට හෙළි කළේය. අවසානයේදී දෙදෙනා ඇඳට ගියේ වැසි සීතලට තුරුළු වී නිදා ගන්න අදහසිනි. මැදියම් රැය ගෙවී යත්ම කුසලාවතී හදිසියේ අවදි වූවාය. ඒ ඇගේ අතට දැනුණු තද සීතල ගතියක් නිසාය. ඇය දෙනෙත් හැර වටපිට බැලුවාය. මේසේ මත දැල්වෙන ලාම්පුවේ මන්දාලෝකයෙන් ඈ දුටුවේ කාමරේ පුරා කැළතෙන බොර පාට ජල කඳයි. දෙයනේ ගම් වතුර ගලලා. කතා කර ගැනීමට පවා නොහැකි තරමට බියපත් වූ කුසලාවතී නිදා සිටි සැමියාගේ උරහිසින් අල්ලා වේගෙන් සෙලුවාය. කලබලයේ නැගිටගත් බණ්ඩාරට කාරණේ තේරුම් ගැනීමට ඇගේ පිළිතුරක් අවශ්‍ය නොවිය. ඔහු කාමරේ කැළතෙන ජල කඳ දෙස බලා සිටියේ අයාගත්තේ නැතිවි. රැලි නගිමින් කැළතෙන ජල කඳ කටු මැටි විත්තිවල වැදී නගන දුක් දොක් හඬින් බණ්ඩාරගේ සිත සසල වී ගියේය. බියපත් තුෂ්ණිභූතව බලා සිටින කුසලාවතී දෙස නොබලාම ඇඳෙන් බැසගත් බණ්ඩාර ඇඳ සිටි සරම කැහපොට ගසාගෙන ඉදිරි දොර වෙත ගොස් ඒ අර බැලුවේය. පහන් ආලෝකයට හසු වන ඉමතෙක්ම හුදුටුවේ කැළඹී සලිත වන සීතල ජල කඳමය. මද වේලාවකින් අවට පරිසරයේ සිසාරා නැගියා හූ හඬවල් කීපයකින් දිරිමත්ව එලිපත්තේ කොට විත්තියට දෙයක් තබා අඳුර සිසාරා විමසිල්ලෙන් බැලූ බණ්ඩාර බණ්ඩිය ගොඩ ඇල දෙසට ඔරුවක් ඇදී යනු එහි ලන්තෑරු එළියෙන් හැඳින ගත්තේය. ඔහු දෑත් මුවට තබා හූ හඬක් නැගුවේ ඒ තමා වෙත ගෙන්නා ගන්නා අදහසිනි. කීපවරක් එසේ කළ ඔහුට දක්නට ලැබුණේ ඔරුව ලංවන බවක් නොව ඒ තව තවත් ඈත්වන බවකි. බලාපොරොත්තුවේ සිහිනේ බොඳ වී යද්දී සුසුමක් හෙලාලාය සැහැල්ලු කරගත් බණ්ඩාර ආපසු හැරී ගෙට ආවේය. කුසලාවතී ඇඳුම් පැළඳුම් පොදි බඳිමින් අල්මාරිය අසල සිටියාය. ඔහු ඇය වෙත ගියේය. කුසලා, ඇයි කතා නොකරන්නේ? ඔයා මාත් එක්ක තරහද? මොහොතක් ඇය දෙස බලා සිටි බණ්ඩාර ඇසුවේය. ඇය තම කාර්යයෙහි යෙදී සිටිනා විනා කතා කළේ නැත. ඇයි කුසලා, ඔයා අඬනව නේද? බණ්ඩාර මදක් නැඹුරු වී ඇගේ හිස තම ළමදට තුරුළු කොට ගත්තේ උතුරායන හැඟීමෙන් යුතුවය. ඊයේ ඒ කෙනා යෝජනාව සැහැල්ලුවට සිටීමෙන් තමා බලවත් වරදක් කර ඇති බව ඔහුට සිතිනි. ඔහු ඒ ගැන කම්පාවට පත්විය. ඇය තුරුළු කරගෙන ඔහුගේ හිස පිරිමැද්දී ඒ ගැන සමාවිල්ලන්නට මෙන්. මම ඔයාට කීවනේ අපි අම්මලාගේ දිහාවට යමු කියලා. කාඩු හඬකින් කොඳුරන්නට ඇය මුව දෙනකසේ අසරණව තව තවත් ඔහුගේ ළමතට තුරුළු වී එකිබිදිනට වූවාය. බය වෙන්න එපා ළමයා, මම ළඟ ඉන්නවනේ. මේ බාල්ක දෙකට ඇඳ පොළු දෙක දාලා මැස්සක් හදාගත්තම අපිට එළි වෙනකල් ඉන්න පුළුවන්. ඇය සැනසූ බණ්ඩාර වහ ආරක්ෂිත ස්ථානයක් පිළියෙල කිරීමට යොහුසුළු විය. කුසලාවතී දවශ්‍ය දෑ සපයා දෙමින් ඔහුට සහාය වූවාය. ඉතා ඉක්මනින් කුඩා නිවසේ මැද පාල්ක දෙක අතර මැස්සක් සාදා නිම කිරීමට ඔහුට හැකි විය. රැකගත යුතු බඩු බාහිරාදිය නොතෙමිනසේ තැන්පත් කළ බණ්ඩාර කුසලාවතීද සමග මැස්සට නැගී එළවෙන තුරුම නිදිවාර්ෂිතව කල් මැරීය. වටින් පිටින් එළිය වැටීගෙන එද්දී නිවසින් භාගයකටත් වැඩි කොටසක් වතුරින් යට වී ඇති සැටි බණ්ඩාරට දැක්කත හැකි විය. මැස්ස මත නැගී සිට පහළේ පොල්ලතු කීපයක් ඉවත් කළ ඔහු ඒ අතරින් හිස තමා අවට බලන්නට ඌයේ ආරක්ෂිත ස්ථානයක් කරා යාමට හැකි මගක් සොයා බලන අදහසිනි. වැස්ස පායා ඇත. අහස පැහැදිලිය. බැලූ හැම අතින්ම හුදුටුවේ සීමාවක් නොපෙනෙන බොර පැහැජල තලාවයි. මතක ඇති කාලයක මේ තරම් විශාල ගම් වතුරක් ගැලවූ බවක් ඔහුට සිතාගත නොහැකි විය. අනපේක්ෂිත ලෙස මුහුණ පෑමට සිදු වූ මේ ආපදාවෙන් කුසලාවතී මුදවාගෙන ආරක්ෂිත ස්ථානයකට රැගෙන යනතුරු ඔහුට ස්පාසුවක් නොවේය. අහල පහල නිවෙස්වල හැම කෙනෙක්ම ආරක්ෂිත තැන් බලා ගොස් ඇතැයිද ගම් වතුරට කොට වී ඇත්තේ කුසලාවතී තමාත් පමණකැයිද ඔහු සිතුවේය. වෙනදා මෙවැනි අවස්ථාවල රෑදවල් නොබලා ගම් වතුරට කොට වී සිටින අය බේරා ගැනීමට ඔවුන්ට ආහාර පාන ගෙන යාමට කොළු රැළ සමග වෙහෙසෙන හැටි බණ්ඩාරට සිහිවිය. එහෙත් අද ඔහුට නිදහස නැතිසේය. මේ අතර හදිසියේ ඇසුණු සිත් කම්පා කරවන විලාප හඬකින් බණ්ඩාර තිගැස්සී ගියේය. ඔහු ඒ බැගෑපත් විලාප හඬ එන දෙසට අවධානය යොමු කළේය.
කුසලා අර කවුද කෑ ගහනවා? ඔයාට ඇහෙනවද? බණ්ඩාරේ කැළඹුණු හඬින් බිරිඳැමතිය. කුසලාවතීද වහා නැගිට පොල්ලතු වහලේ අතරින් හිස එළියට දැම්මාය. ඇය ගැහෙන හදින් යුතුව දෑසත් දෙසවන හඬ නැගී එන දෙසට යොමු කළාය. අර ඇහෙනව නේද? බණ්ඩාර ඇසුවේ නොයිවසිල්ලෙනි. අනේ සෝමවතියාකගේ කටහඬ වගේ. පීරිස් අයියත් මේ ටිකේ ගෙදර නැහැ. මම හිතන්නේ පොඩි දරුවා ඒ විතරයි ඉන්නේ. දෙයියනේ මොකද දන්නේ නැහැ. ඇය පිඳුණු හඬින් කීවාය. මම ගිහින් බලන්නද? තවත් ඒ ශෝකී විලාප හඬ අසා සිටිය නොහැකිව බණ්ඩාර ඇසුවේය. කුසලාවති සැමියාගේ මුහුණ බලා නැවත සුළි නගමින් කැළතෙන ජලතලයේ දෙස නිහඬව බලා සිටියාය. ඔහුට යන්නට ඉඩ දුනහොත් තමා මේ අබලන් නිවසේ අට්ටාලේ උඩ තනි වෙතයි ඈට සිටිනි. ඒ සමගම අනියත බියකින් ඇගේ සිත කීරි ගැසුනි. කුසලා බණ්ඩාරය ඇමතු වූයේ අවසරයක් පතමිනි. මේ ගලන වතුරයා කොහේ යන්නද? ආත්මාර්ථකාමී හැඟීමෙන් එසේ ඇසූ ඇය ඉවත බලාගත්තාය. මම ගහෙන් ගහට පීනලා ගිහින් බලන්නම්. සතා සර්පයෝ ගස්වලට ගොඩ වෙලා ඇති. කුසලාවදී එසේ කීවේ ඔහුගේ ගමන බලකලන අදහසිනි. වෙන කවුරුවත් මේ අහලකවත් නෑ කුසලා. ටිකක් හොයා බලන්න නැතුව හොඳ නැහැනේ. මම පරිස්සමින් යන්නම්. ඔයා බය වෙන්න එපා. මට හරි බයක් දැනෙනවානේ. ඔයා කොච්චර දුර පීනලා යන්නද? මේ ගේත් ඇලවිලා වගේ. පිටිපස්සේ බිත්තියත් කඩා වැටිලා. අනේ මට නම් ඔයා නැතුව මෙතන ඉන්න බෑ. කුසලාවතී බැගෑපත් හඬින් කියා ඔහුගේ අනුකම්පාව අයද සිටියාය. ෂා අහලකවත් ඔරුවක් ගැන පාටක් නැහැ. එච්චරටම හැඩපාර සැරයි. අනේ මන්ද මොනව කරන්නද කියලා. ඔහු තමාටම කියාගත්තේ කර කියාගත හැකි කිසිවක් නැති බය. හදිසියේ විලාප හඬ ලං ලං වැසෙන්නට වූ විට දෙදෙනාම පියින් හා තැති ගැන්වෙන් යතුව විමසිලිමත් වූහ. ඔවුන්ට දැකගත හැකි වූයේ ඈත දිය රකුල් සා සමග පොර බඳමින් ගසාගෙන යන සැඬ පහරින් මිදීමට වෙර දරන ගැහැණියකි. ඒ ශෝචනීය දර්ශනයත් සමග කුසලාවතීගේ සිතවිලි වෙනස් විය. අනේ දෙයියනේ සෝමේ අක්කා. එයා තමයි. අනේ එයා බේරගන්න. මැස්සේ උඩ පනිමින්ද වහලේ පොල්ලතු පහරුකාමින්ද ලතරියකසේ කෑ ගසමින් ආයචනය කරන කුසලාවතී දෙස බැලූ බණ්ඩාර ඇසිල්ලකින් සුළි නැගමින් කැළතෙන වතුරට පැන්නේය. හිමමින් සීතල වතුරේ ඈත ගසාගෙන යන ගැහැණිය දෙසට ඔහු පීනුවේය. එහෙත් ඔහුට එසේ වැඩි දුරක් පීනන්නට නොලැබිනි. මහා හඬක් සමග වෙහිසුණු විලාපයක් ඔහුට සිහිනෙන් විනසිනි. ආපසු හැරී බැලූ බණ්ඩාරට දකින්නට ලැබුණේ තම නිවසේ පියස්ස ගම් වතුරේ පාවී යන අහිරිය. කුසලාවතීගේ සිත් කම්පා කරවන මරහඬ ඈතින් ඔහුට ඇසෙන්නට විය. ඔහු ආපසු හැරී පීනුවේය. මොහොතින් මොහොත ඇගේ හඬත් රුවත් ඔහුගෙන් ඈත්වන්නට විය. බණ්ඩාර පීනුවේය. උන් මත්තකයකසේ කෑ ගසමින් පීනුවේය. කුසලා මගේ කුසලා. පරිසරයේ රුතුරු පාළු බව විනිවිදගෙන ඔහුගේ අනුවේදනීය හඬ ඈතට විහිදී ගියද පිහිටට එන්නට කිසිවෙක් ඒ අසලකවත් නොවිය.